මේක ඇවිල්ලා මේ වගේ ගානක් නෙවෙයි. A හා C කියලා තැන් දෙකෙන්ම ඉස්සන්න ඕනේ නැහැ මුළු පද්ධතිය වඩාගෙන. මේකේ මෙයා විතර සීමාකාරී අවස්ථාවට ආවොත් එහෙම එයා බලන් ඉන්නවා එයා විතර තනියම ඉස්සන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා එක පද්ධතියක්. ඒ කියන්නේ පද්ධතිය වෙන තැන් වලින් මූව් වෙන්න බෑ. එයා කියනවා ඔයත් දෙන්න ඔයාවට පස්සේ අපි දෙන්නම ඉස්ස. මෙයා ඉස්සලා આવුත් එයා කියනවා මෙයාට ඔයත් දෙන්න අපි දෙන්නම ඉස්ස. මේක එහෙම කතාවක් බෑ. මෙයා කලින් આવුත් මෙයා ලිස්සනවා. ඔයා බම්බු ගාගන්න කියලා මෙයා ලිස්සනවා. මෙයා කලින් આવුත් ඔයා බම්බු ගාගන්න කියලා මෙයා ලිස්සනවා. හරි? කලින් සීමාකාරී අවස්ථාවට ආවා. හරි? එතකොට මේ ගානේ පෙන්නන්න ඕනේ ඉස්සෙල්ලම සීමාකාරී අවස්ථාවට එන්නේ මොකද්ද කියලා. ඔබ හොයන්න ඕනේ. හොයලා ඉවරලා ඌව සීමාකාරී අවස්ථාවට දාලා තමයි ඔබ මෙතනින් යන්න පුළුවන් උපරිම දුර හොයන්න. ඒක ගානේ කිව්වන් නැතත් ඔබ හොයන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉතින් අපි යම් කිසි ලක්ෂයක ඒ කියන්නේ මේ ලක්ෂයේද මේ ලක්ෂයේ සීමාකාරී අවස්ථාවක කලින් එන්නේ කියලා හොයන්න කොහොමද? ඒ හිතන විදිහ ඒක පිළිබඳ තියෙන බේස් එක මොකක්ද කියලා හිතන්න කියලා මම කිව්වා. ඒක කට්ටිය එකේ කතා කියලා තිබ්බා. ඒක ගොඩක් ඒවා හොඳයි. තමයි ඒක ගොඩක් ඒවා අසම්පූර්ණ. හරි. මම ඔබට දැන් තර්කයේ දෙන්න. දැන් ඔයගොල්ලෝ කෙනෙක් හිතනවා කියලා හිතන්නකො මෙහෙම. හරි. මුන් දෙන්නගේ ඉස්සලා සීමාකාරී අවස්ථාව වෙන්නේ මෙහා කියලා පෙන්නන්න නම් කෙනෙක් හිතනවා හරි. ඝර්ෂණ බලය වැඩි වෙලා සීමාකාරී අවස්ථාවට එන්නේ. හරි. එහෙනම් මම පෙන්නුවා නම් F එකට වඩා දැන් මේක ගාන කියන ඉස්සරම C සීමාකාරී. ඒ කියන්නේ ඉස්සරම ඉස්සරනේ C බව පෙන්වනවා කියලා. එහෙනම් F එකට වඩා F දෙක ලොකුයි කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ වගේ සාධාරණ x දුරකදී මු යනවා සාධාරණ x දුරක්. F එකට වඩා F දෙක ලොකුයි කියලා පෙන්වන්න කියනවා. නැත්නම් මට පෙන්වන්න එහෙම පුළුවන්. එහෙනම් මට කියන්න පුළුවන් C ඉස්සරනවා කියලා. කෙනෙක් එහෙම දෙන්න පුළුවන්. කොහොමද ඒක එහෙම පෙන්වුවාට ඉස්සර C ඉස්සනවා කියන උපකරණයට එන්න බෑ කියලා දෙන කට්ටිය උත්සාහ. ඒක එහෙම පෙන්වුවාට ඉස්සෙල්ලා C ඉස්සනවා කියලා ඒ උපකරණයට එන්න බෑ කියලා තේරෙන කෙනෙක් ඉන්නවනම් නතුස්ස. එහෙම තේරෙන කෙනෙක් ඉන්නවනම් නතුස්ස. ඇයි බැරි හේතුව? ඇයි බැරි හේතුව? දැන් ඔයා බෑ කියලා තේරෙන කෙනෙක් ඉන්නවනම් නතුස්සන කියලා දැන් අපෙන් අහනවා ඇයි බැරි හේතුව? දැන් මේකයි කතාව. හරි. එහෙම බෑ කියලා පෙන්වන්න හේතුව මම කියන්නම් ඒකයි. හරි. ඕනෑම අවස්ථාවක F එකට වඩා F දෙක ලොකුයි කියලා විසඳුම සාධාරණ අවස්ථාවක්. හැබැයි මේ මොනවද බැරි වෙලා? මුගේ සීමාකාරී ඝර්ෂණ බලය වෙන නිව්ටන් C. ඝර්ෂණ බලය වෙන්නේ අර උඩම টොප් එක වෙලා මුගේ නිව්ටන් C. මුගේ උඩම টොප් එක වෙලා නිව්ටන් 50. මුට වඩා අමු ලොකුයි. ඒ කියන්නේ මෙයා 25යි නම් මෙයා 30යි. මෙයා 35යි නම් මෙයා 40යි. ඊට පස්සේ මෙයා 45යි නම් මෙයා 55යි. ඊට පස්සේ මෙයා 50යි නම් අරයා 60යි. මු සීමාකාරී අවස්ථාවට ඇවිල්ලා නේද? එයි එතන සීමාකාරී ඝර්ෂණ බලය මම කිව්වේ 50යි. 50. පැහැදිලිද? අරගේ සීමාකාරී ඝර්ෂණ බලය කිව්වේ 100යි. කොහොමද තේරෙන කට්ටිය එහෙම හැදුවා කියලා ඇති වැඩක් නැහැ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා සෝසන්. මේක පෙන්නුවට ඉස්සෙල්ලා මු සීමාකාරී අවස්ථාවට වෙනවා. එන අවස්ථාවත් ඒක තුලම ඉන්නවා. කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නතුස්සන්. F එකට වඩා F දෙක විශාල කියලා පෙන්නුවට වැඩක් නැහැ කියලා. ඒ වගේම කොහොමද මෙන්න මේ හරි ඒක වැඩක් නැහැ කියලා අපි ගත්තම තව දෙයක් නිරීක්ෂණය කරන්න. මොකක්ද? මේකට සීමාකාරී අවස්ථාව 50 කියලා වෙන්නේ නැහැ. ඒ මාතෘකාව. මේ පැත්තේ සීමාකාරී ඝර්ෂණ බලය 50 කියලා ඉන්නේ නැහැ. අර උඩ නගින්දී අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. එතකොට සමාන පිළ මේ ඝර්ෂණ බලය වැඩි වෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය. නැත්නම් අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. මෙයා නියතයක් නැහැ. නියතයක් නෙවෙයි. මම කියන එක පැහැදිලිද? තේරෙනවද? හරි. මම මෙහෙම තර්කයක් දැම්මා. හරි. දෙනවද අවස්ථාවක හරි දෙනවද අවස්ථාවක ඒ කියන්නේ ඔබ දන්නවා සීමාකාරී ඝර්ෂණ බලය දෙන්නගේ වෙනස් වෙනවා. ඇයි? අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. එක ගෑන කට්ටිය. හරි. උඩ නගින්න හරි.
කොහොමද දෙන ලද අවස්ථාව අපි මේ සාධාරණ x අවස්ථාව මේ පැත්තේ සීමාකාරී ඝර්ෂණ බලය කවුද μr 1 සාධාරණ x අවස්ථාවේ මේ පැත්තේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාව r 1 ඒ කියන්නේ අරු සාධාරණ x තුනක් නැගලා පස්සේ a ලක්ෂයේදී අභ්‍යන්තර ප්‍රතික්‍රියාව r 1 c ලක්ෂයේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාව r 2 ඔය μr 1 මේ පැත්තේ සීමාකාරී ඝර්ෂණ බලය නෙවෙයි සීමාකාරී අර පැත්තේ μr 2 හරි ඔයා පෙන්වන්න ඕනේ ඇත්තම කිව්වොත් ඉස්සලා සීල ඉස්සනවා කියලා පෙන්වන්න ඔයා කියන්න ඕනේ C ඇවිල්ලා පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙනවා කියලා ඔයාලා පෙන්වන්න ඕනේ පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙනවා කියලා ඔයාලා පෙන්වන්න ඕනේ C කලින් ඉස්සරව කියන්නේ පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙන එකේ තියෙන ලක්ෂණය මොකක්ද ඔබේ මන ප්‍රශ්න පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙන එකේ තියෙන ලක්ෂණය මොකක්ද මම අර කලින් දීපු තර්කත් එක්ක ගැලපෙන්න ඕනේ පළවෙනි දේ කොහොමද ඉස්සෙල්ලම හරි මෙන්න මේක දැක්කගෙන කියනවා අත උස්සන්න කොහොමද ඉස්සෙල්ලම දැක්කගෙන කියනවා f එක සමානයි f දෙක කියන දැක්කගෙන කියනවා අත උස්සන්න ඔක්කොම බලන්න f එක සමානයි f දෙක f එක සමානයි කොහොමද f එක සමානයි f දෙක කියලා පිළිගන්නේ කියනවා අත උස්සන්න f එකයි සමානයි පිළිගන්න බැරිද? ඇයි පිළිගන්න බැරි? මම හේතුව දෙන්න. හේතුව දෙන්න පස්සේ අහන්න. ඇයි f එක සමානයි කියලා මම කියන්නේ? ඇයි බං මේ ඔක්කොගෙම මුළු පද්ධතිය සලකලා ඔබ ඕන වෙලාවක සීමාකාරී ඕනේ නැහැ. නෝමල් සමතුලිත අවස්ථාවක් සලකලා දාන්න ප්‍රතිරස සමතුලිතතාවය බිඳුව කරගන්න. මේ පැත්තේ f එක අනිත් පැත්තේ නෑ f දෙක. f එක දින f දෙක සමානයි බිඳුව. ඒ කියන්නේ f එක සමානයි f දෙක. කොහොමද ඒක ඉස්සරහම දකින්න කට්ටිය තුස්සන්නේ? හරි කොහොමද මේක ඉස්සරහම දකින්න තියෙනවා මේ ඔයගොල්ලෝ මේ මාව හිර වෙලාද දෙන්නේ ස්ටොප් කරනවා කොහොම කරන්නේ f එක සමාන f දෙක කියලා ඉස්සලා ඒක දකින්න බෑ කොහොමද f එක සමාන f දෙක කියලා පිළිගන්න කෙනෙක් ඉන්නවා තුස්සා සමස්ත පද්ධතියේ සීමාකාරී අවස්ථාව මොකද කරන්නේ මම මේ පැත්තේ සමතුලිතතාව සමානයි බිඳුවයි කියලා ගත්තා f එක ඍණ f දෙක කියලා එන්නේ මේ පැත්තේ විභේදනය ඔක්කොම මෙතන මේ සංදී ප්‍රතික්‍රියාව කැපිලා යනවා එන f එක සමානයි f දෙක කොහොමද මේක තේරෙන්න ගන්න සාධාරණ අවස්ථාවේ හරි එහෙම නොවුනත් කොහොමද වැඩේ කරන්න කියලා මම කියන්නේ හරි ඒ කියන්නේ මෙන්න යනවා භූමිය උඩට ඝර්ෂණ බල දෙක සමානයි ඔබ දෙන ලද ඕන වෙලාවක ඝර්ෂණ බල දෙක මැනලා බැලුවොත් උන් දෙන්න සමානයි හරි උන් දෙන්න සමානයි ඔන්න f1යි f2යි එකම ලෙවල් එකේ යන්නේ ඔයාට c ඉස්සරල ඉස්සන බව පෙන්වන්න ඔන්න A ගේ දිනුම් කම ඒ කියන්නේ A ගේ සීමාකාරී මට්ටම මෙතන ඉන්නේ C ගේ සීමාකාරී මට්ටම මෙතන ඉන්නේ දෙන ලද අවස්ථාවකදී ඔන්න f එක සමාන f2 f එක සමාන f2 f එක සමාන f2 ඔන්න මෙතන ගන්න f1යි f2යි C ගේ සීමාකාරී මට්ටම ගන්න f2 වෙන්න සීමාකාරී මට්ටම f1 f2 සමාන වුණාට ඒව තාම මෙතන සීමාකාරී මට්ටම වෙලා නැහැ ඒ කියන්නේ f එක සමානයි f එක වෙලා මෙතන සීමාකාරී ඝර්ෂණ බලය මෙතන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා විශාලයි කියලා කියනවා. මුගේ සීමාකාරීක විශාලයි කියලා කියනවා. මුට්ට කලින් මූ ඇවිල්ලා සීමාකාරී අවස්ථාවට එළඹෙනවා නේද? පිළිගන්න කට්ටිය අතොස්. පිළිගන්න මම අතොස්. වෙනම මොකක්ද? පිළිගන්න මම අතොස්. කොහොමද තල්කේ? හරි. ඊට පස්සේ f එක අසමානයි නේ f දෙකට වඩා. සාමාන්‍යයෙන් ඔබට එවැනි ගණන් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක අසමානයි නම් අපි ඒත් කතා කරමු. ඒ තර්කයකනේ. f එකයි f දෙකයි රේස් එකක් කරනවා. දෙන්නගේ දිනුම් කණු දෙක වෙනස්. හරි? කොහමද ඉස්සෙල්ලා දිනුම් කණු දෙක කොතනද කියලා පෙන්නන්නේ නේ. කතාව මේකයි. f එකයි f දෙකයි රේස් එකක්. හරි? අර උඩ නගිනවා මු රේස් එකක්. ඒ රේස් එකේ සාධාරණ අවස්ථාව මම මේ ගන්න. රේස් එක යනවා. උන් දෙන්නගේ දිනුම් කණු දෙක දැන් දෙක කිලියි. ඔන්න f එකයි f දෙකයි රේස් එකක් යනවා. මේ රේස් එකේ දැන් f එකයි f දෙකයි දෙන්නම ටයිටයි යන්නේ. අරයාගේ දිනුම් කණුවට වඩා මෙයාගේ දිනුම් කණුව. ඒක පෙන්නන්නේ නේ. දැන් හිතන්න ඔය අවස්ථාවන් ටික හිතන්න.
F එකයි F දෙකයි. ඔන්න බලන්න උදි. මම දෙන්න ඉන්න ස්ථානයේ සාධාරණ අවස්ථාවේ දෙන්න ඉන්න ස්ථානයේ දෙන්නගේ දිනු කණු දෙකයි මම මැප් කරනවා. හරි. එක්ක F එකයි F දෙකයි කයිටයි යනවා. දිනු කණු දෙක එකම තැන තියෙනවා. එක්ක F එක ඉස්සරහින් F දෙක පිටිපස්සෙන් සාධාරණ අවස්ථාවේ F එකේ දිනු කණුව F දෙකේ දිනු කණුවේ තියෙන තැනම තමයි ඉන්නේ. හරි. මම බලන්න දැන් මේ හිතන්න කියලා දෙන්න මම දන්නවා එතකොට දැන් මේක තේරෙනවා. හරි. නැත්තම් උඹලට පුළුවන් මේ බලන්න F එක ඉස්සරහින් F දෙක පිටිපස්සේ F එකේ දිනුම් කණුව F දෙකේ දිනුම් කණුව හරි එහෙම නැත්තම් අර වගේ F එකේ ඉස්සරහින් F දෙක පිටිපස්සේ F දෙකේ දිනුම් කණුව කලින් තියෙන්නේ F එකේ දිනුම් කණුවට වඩා නැත්තම් ඔබට ඔගේ අනිත් පැත්ත ගන්න පුළුවන්. තව අවස්ථා තුනක් ගැන කතා කරන්න. බලන්න. F එක පිටිපස්සේ F දෙක ඉස්සරහින් සාධාරණ අවස්ථාවදී දෙන්නගේම දිනුම් කණු දෙක එකම තැන තියෙනවා. හරි. F එක පිටිපස්සෙන් F දෙක ඉස්සරහින් F එකේ දිනුම් කණුව කලින් ඉන්නේ F දෙකේ දිනුම් කණුව පස්සේ. F එක කලින් මෙහෙම කොහොමද මේම අවස්ථා සෙට් එකක් තියෙනවා කියලා තේරෙන කට්ටිය තුසු මම ඇවිල්ලා පළවෙනි හැමෝටම සාධාරණ අවස්ථාව කොහොමද මේම අවස්ථා සෙට් එකක් තියෙනවා කොහොමද මේ අවස්ථා සෙට් එක දැක්කලා පස්සේ මාර සතුටක් කියන කට්ටිය තුසු අම්මලා සිරි මේකනේ මේකේ ගේම් එක කියලා දැනෙච්චේ අදුස්සම දැනුණාද හදවතටම දැනෙච්චේ අදුස්සම මං කියලා දෙන්න දැනෙච්ච දෙන්න මං කියලා දෙන්න මේක දැක්කලා පස්සේ ඔබ තමයි ගේම් එක කියලා තේරෙච්චේ හරි සෙට් එක ගොඩක් ඒකට තේරුණා හරි මම තේරිච්ච නැති උන්ට කියන්නේ මේකනේ මම කේස් එක මම කිව්වා හැම වෙලෙම ඔබ සීමාකාරී අවස්ථාව ගැන විතරක් හිතන්න එපා මම කිව්වා මේ එතෙන්ට කලින් ජීවිතයක් තියෙනවා මේ ගානට එතෙන්ට කලින් ජීවිතයක් තියෙනවා මේ ජීවිතය අමතක කරන්න එපා තාම සීමාකාරී අවස්ථාවට එන්න කලින් බලදෙක තමයි මේ සාධාරණ අවස්ථාවේදී F එක කියලා කිව්වේ ඔබ දෙනවද අවස්ථාව උන් දෙන්නම සමාන වෙලා උන් දෙන්නගේ දිනුම් කණු දෙක. ඒ කියන්නේ මේ ලක්ෂ දෙකේ සීමාකාරී අවස්ථාව. සීමාකාරී අවස්ථාව කියනවා මෙන්න ලම්බක් නෙවෙයිනේ. මෙතන කවුද? μr එක. මෙතන කවුද? μr දෙක. ඝර්ෂණ සම්මුණ වෙනස් වෙලා ඉත බලලකෝ. තව සාධාරණකම μ එක කාරක මෙතන μ දෙක කාර දෙක. ඔබ පෙන්නන්න ඕනේ කලින් දිනුම් කණුවට එන එක කවුද කියලානේ. මෙතනදී උඹලා පිළිගන්නවද දෙන්නම එකපාරට දිනුම් කණුවට යන්නේ කියලා? කොහොමද මේක පිළිගන්නේ? හරිය නිකන් මෙතන කුඹිය නෑ වගේ. සෙවන්න නැගලා නෑ. සෙවන්න බැලේ හරි ඒ වගේ අවස්ථාවක් කියලා පිළිගන්නේ මත උත්සාහ සමමිතික අවස්ථාව හරි අවුලන්නේ මේකේ තව තියෙනවා අයියෝ උනාට උන් දෙන්න එකම ලෙවල් එකේ මූ කලින් මූ පස්සේ නැත්තම් උන් දෙන්න එකම ලෙවල් එකේ මූ පස්සේ මූ කලින් අවස්ථාව සෙට් එක මන්ද ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාලා කවන්නේ මම මේකේ ෆොටෝ එකක් දාලා දෙවන්න හරි කතාව තේරෙනවනේ ඔන්න අවස්ථා සෙට් එක තමයි මම තියෙන්නේ මේ එක එක අවස්ථාවත් එක පොඩ්ඩක් මේ එක එක අවස්ථාව පොඩ්ඩක් මම එක එකකින් අහන්නම්ද මේ එක එක අවස්ථාවට මොකද කරන්නේ කියලා හරි සාමාන්‍යයෙන් බලන්න එන්නේ මේ අවස්ථාව තුන පමණයි සාමාන්‍යයෙන් එන්නේ අර කියන අවස්ථාව තුන පමණයි මේ කියන අවස්ථාව මොකද සාමාන්‍යයෙන් එන්නේ මම කියන්නේ සාමාන්‍ය එහෙම ආවෙ නැත්නම් උඹලට පුළුවන් වෙන්න. උඹ එහෙම දක්ෂ වෙන්න ඕන. හරි? සාමාන්‍යයෙන් මේ අවස්ථාව තුන විතරයි. මොකක්ද අවස්ථාව තුන? ඝර්ෂණ බල දෙක සාධාරණ අවස්ථාවේ සමාන වෙලා දිනුම් කණු දෙක තැන් දෙක තියෙනවා. හරි? මෙතන දෙන්නම එකට පාස් කරනවා. මෙතන කවුද පාස් කරන්නේ ඉස්සෙල්ලා? මට කියන්නේ එක එක කියලා කියන්න බලන්න. හරි? ඉස්සෙල්ලා ඩිෂන් කියන්න බලන්න. මෙතන කවුද ඉස්සෙල්ලාම දිනුම් කණු පාස් කරන්නේ? F1. F1. ඒ කියන්නේ එතන ඉන්න එක ඉස්සෙල්ලා. ඊට පස්සේ ඉන්න එක කො මීල් කියන්න බලන්න මෙතන කවුද ඉස්සෙල්ලා දිනුම් කණුව පාස් කරන්නේ මෙතන ඉස්සෙල්ලා පාස් කරන්නේ දිනුම් කණුවට වැඩිම ළඟ කවුද කවුද දෙන්නම ටයිටයි යන්නේ එතනටම ගිහින් අන්න හරිද F2 හරි ඊට පස්සේ මෙතන කවුද දිනුම් කණුව පාස් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙහෙම යන්නේ මෙහෙම ගියාට පස්සේ ආ ඉස්සෙල්ලා පාස් කරන්නේ කවුද F1 මෙහෙම ගියාට පස්සේ F2 ඉස්සෙල්ලා පාස් කරනවා. එතකොට ඌ ඉස්සෙල්ලා ඉස්සරහ. මෙහෙම ගියොත් එහම ඌ පාස් කරනවා. ඌ ඉස්සෙල්ලා ඉස්සරහ. මේක කියන්න බෑ.
ඔන්න ලොකු ප්‍රශ්නාර්ථයක්. කොහොමද පිළිගන්න කට්ටිය මේක ලේසියෙන් කියන්න බෑ කියලා. පුදුට්ටක් මේ වගේ ඇන්ගලකින් කියොත් එහෙම මූ පාස් කරනවා. හැබැයි මේ වගේ ඇන්ගල් එකකින් කියොත් එහෙම මේ වගේ ටයිටයි නෙමෙයි යන්නේ. FD ගොඩක් ඉස්සරහින් කියොත් එහෙම මූ පාස් කරනවා. කොහොමද මේ අවස්ථාව ඔයගොල්ලන්ට විශ්වාස කරන්න බැරි අවස්ථාවක් කියලා තේරුම් ගත්ත කට්ටිය දුස්සන. අවුලන්නේ සාමාන්‍ය ගණන් වලට එන්නේ මේ අවස්ථාව. හැබැයි මේ අවස්ථාවත් එහෙම මේක ඉස්සරලා කොහොමද පාස් කරන්නේ FD. මේකත් අර වගේ අවස්ථාවක් දෙවි පිළිගන්න කට්ටිය දුස්සන. අර වගේ අවස්ථාවක් කියන්නේ. ඒකවල විභාගයේදී අමතකුණොත් මේ විදිහට මේක හිතා. මම කියන්නමයි මේ විදිහට මේක කල්පනා කරන්න. මේකේ තියෙන ප්‍රායෝගික කතාව ඔයගොල්ලෝ කල්පනා කරන්න. ඒ කල්පනා කරලි කරලා මේ ගන්න හදන්න. මේක ප්‍රායෝගික කතාවක් මේ තියෙන්නේ මේ වගේ. මොකද ඉස්සෙල්ලා මොකද කියලා පෙන්නන්න F එකද කවුද ලොකු F දෙකද කවුද ලොකු කියලා පෙන්වන්න වැඩක් නැහැ. ඒ ලොකු එක හරි මොළු එක හරි උන් දෙන්න කොහම හරි උන් දෙන්නගේ ඉස්සෙල්ලා දිනු කණු ගාවට එන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඝර්ෂණ බල දෙකේ ඉස්සෙල්ලාම සීමාකාරී අවස්ථාවට ලැබෙන්නේ කවුද කියලා පෙන්නන්න. එහෙනම් ඝර්ෂණ බල දෙක හැවුවා. උන් දෙන්න සමානයි නම් වෙන දේවල් වලින් ගන්න දෙයක් නෑ. උන් දෙන්න කවුද ඉස්සෙල්ලා වෙන්නේ? ඝර්ෂණ බල හැවුවා. F2 විශාලයි. එහෙනම් F2 ඒ කියන්නේ උන් දෙන්න අසමානයි නම් මේ ආකාරයෙන් හිටියොත් විතරයි ඒ කියන්නේ මුට මූ ළඟ වුණොත් විතරයි ඉස්සෙල්ලා පාස් කරන්නේ. නැත්නම් අපිට කියන්න බෑ. අපි එරම් වෙනම ගණන් එහෙම හදලා බලන්න. ඒ වගේ අවස්ථා සාමාන්‍ය වුණොත් දෙන්නේ නැහැ. තේරෙනවද? හරි. පැහැදිලිද? කොහොමද සම්පූර්ණ කතාව දෙරිච්ච කට්ටිය? දැන් තේරෙනවා සීමාකාරී අවස්ථාවෙන් ඝර්ෂණ බලය දෙකම එකට අදාළ වෙන්න ඕනේ කියලා. එහෙනම් ලියන්න ස්ටාර් එකක් දාන්න. දැන් මම මෙතන දෙන්නේ අර නෝට් එක නෙවෙයි ඈ. ඒ නෝට් එක මම වෙනම දෙනවා ඈ. අර මෙහෙම පෙන්නන්න ඕනේ ගණන් සහ මෙහෙම පෙන්නන්න ඕනේ නැති ගණන් කියලා මම කිව්වනේ. ඒ නෝට් එක මම වෙනම දෙනවා. හරි? මෙතන නෝට් එක ලියන්න ඕක ස්ටාර් එකක්. ඕක ස්ටාර් එකක් දාන්න. මෙහි කැපිටල් C පළමුව ලිස්සන බව පෙන්වීමට නම් කැපිටල් C පළමුව ලිස්සන බව පෙන්වීමට නම් කැපිටල් C පළමුව ලිස්සන බව පෙන්වීමට නම් C ලක්ෂයේදී නැත්නම් C ලක්ෂය A ලක්ෂයට ප්‍රථමයෙන් සීමාකාරී සමතුලිතතාවයට එළඹිය යුතුය. A ලක්ෂයට ප්‍රථමයෙන් සීමාකාරී සමතුලිතතාවයට එළඹිය යුතුය. A ලක්ෂයට ප්‍රථමයෙන් සීමාකාරී සමතුලිතතාවයට එළඹිය යුතුය. මේ සඳහා අර මේක මම දෙන්න නෑ බයවෙන්න. මේ සඳහා එම ලක්ෂයන් නැත සාධාරණ අවස්ථාවේදී කියන්නේ මේ කූඹේ ඇස්තුලන් නැගලා පස්සේ අවස්ථාව. සාධාරණ අවස්ථාවේදී A හා C හි ඝර්ෂණ බලවන F1 හා F2ත් A හා C හි ඝර්ෂණ බලවන F1 හා F2ත් A හා C හි ඝර්ෂණ බලවන F1 හා F2ත් හරි A හා C හි සීමාකාරී ඝර්ෂණ බලවන
म्यू आर एक हा म्यू आर දෙකත් म्यू आर එක හා म्यू आर දෙකත් යන සාධක සියල්ල පිළිබඳ සැලකිය යුතුය අපි ලස්සන වගුවක් ගන්න ජොලි ගත්තේ මේක හොඳටම හැමෝටම වදින් තව පොඩි වගුවක් ගන්න හරි අපි අතලක වැඩි කරමු ඉවරන්න හරි මම මේව දාන්න මෙතන දාන්න මම f එක මෙතන මම දාන්න f එක මෙතන මම දාන්න mu r එක ඔයගොල්ලෝ ගන්න එපා පොඩ්ඩක් ඉන්න මෙතන mu r දෙක මම මෙතන ඔයගොල්ලෝ මේක සාධාරණ විදිහට mu එක r එක කියලා දාන්න මෙතන මම mu දෙක r දෙක කියලා දාන්නම් හරි එහෙම දාන්න එතකොට මේ වගුව පොඩ්ඩක් මේ පොඩ්ඩක් ලස්සනට දාගන්න හරි ඕකේ හරි මෙතනින් දාගන්න නිගමන හරි බලන්න පරසි පොඩි කෙරියන් වගුවක් ගාලා දෙන්න හරියන්නේ මෝඩ නිර්මාණයක් කරන්න ගියේ හරියන්නේ ඒක හරියන්නේ වගු ගාලා දෙන්න අර කතාව උඩ දාන්න f එක f2 එකම ලෙවල් එකේ ඉන්නේ mu එක r එක mu දෙක r දෙක උන් දෙන්නත් එකම ලෙවල් එකේ f එක f2 එකම ලෙවල් එකේ ඉන්නේ mu එක r එකට වඩා mu දෙක r දෙක ලොකුයි f එක f2 එකම ලෙවල් එකේ ඉන්නේ mu දෙක r දෙකට වඩා mu දෙක r එක ලොකුයි all right හරි ඇවිල්ලා f එක f2 එකම ලෙවල් එකේ ඉන්නේ එහෙනම් අපි කියමු පුළුවන් f එක වඩා f2 පිටිපස්සේ ඉන්නේ සාධාරණ අවස්ථාවේ mu එක r එක mu දෙක r දෙක එකම ලෙවල් එකේ ඉන්නේ f එකට වඩා f2 පිටිපස්සේ ඉන්නේ mu එක r එක mu දෙක r දෙකට වඩා පොඩි f2 පිටිපස්සේ ඉන්නේ එහෙනම් mu එක r එක mu දෙක r දෙකට වඩා පොඩි හරි හරි මෙතන f එකට වඩා f2 ඉස්සරහින් ඉන්නේ වෙන සම්මට්ටමේ ඉන්නේ f එකට වඩා f2 ඉස්සරහින් ඉන්නේ mu එක r එකට වඩා mu දෙක r දෙක ශාලයි f එකට වඩා f2 ඉස්සරහින් ඉන්නේ mu එක r එකට වඩා mu දෙක r දෙක පොඩි හරි මෙන්න මේකට ඔයගොල්ලෝ ප්‍රශ්නාංක ලකුණු දෙයක් දාන්න මේක දාලා ඉවරලා මට කියන්න බලන්න හරි ලොකු අනුකලනය අවකලනය ආරෝපණය වැඩක් නැහැ එවන් මේ ගාන හදන්න පුළුවන් එහෙම පාවිච්චි කරන්න නැතුව ටිකක් සරල දැන් මේක නම් දන්නවා මුන්දේ සමානයි කියලා පෙන්නනොත් එහෙම මුවට වඩා මු විශාලයි නම් ඔයාලා දන්නවා ඉස්සෙල්ලා දිනු කඩුව පව කරන්නේ මු කවුද ඒ ලක්ෂ්‍යය මේ අවස්ථාවේ දිනන එක කවුද කියලා ලියන්න මෙතන a හා c දෙන්නම තියෙනවා a and c දෙන්නම තියෙනවා මෙතන කවුද දිනන්නේ a දිනන්නේ මෙතන කවුද දිනන්නේ මෙතන දිනන්නේ c b නෙමෙයි c sorry මෙතන කවුද දිනන්නේ ඉස්සෙල්ලා මුනේ a දිනන්නේ මෙතන කවුද දිනන්නේ a මෙතන දන්නේ මෙතන කවුද දිනන්නේ c මෙතන කවුද දිනන්නේ දන්නේ මෙතන කවුද දිනන්නේ c මට කවුරුහරි හිතලා කියන්න බලන්න මේ අවස්ථාව දෙක කොහොමද අපි හරියට බලන්නේ පිට කියනවා කියන අපිට මේ වගේ එකක් බැරි වෙලාවක් ආවොත් නිකන් බ්‍රයි කර්මයට හරි මේ වගේ අවස්ථාවක් ආවොත් අපි යෝනි කියනවා කර්මකාර වෙන්නේ හරිද ඒ වගේ වෙලාවක් මොකද කරන්නේ
ඔයාලට පුළුවන් අනුකලනය පාවිච්චි. ඔව් එහෙනම් පොඩි දිදීමක් කරන්න පුළුවන් ඒක ඊට වඩා නැහැ. එහෙම නැතුව එකයි ඉතල කියන්නේ. එච්චර. ඒවා පාවිච්චි කරලා දර්ශනය ගණන් හදනකොට දෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ? සාධාරණ අවස්ථාවේ මම මේ වගේ වැඩක් කරන්නද? සාධාරණ අවස්ථාවේ මම බලනවා දෙන්න අතර ગેප් එක. මේ ગેප් එක වලට මේ ગેප් එක පොඩි නම් ඉස්සෙල්ලා මම තමයි ළඟන්නේ. අපි අර වගේ බෙල්ලෙම ඇත්තම කිව්වොත් ગેප් එක මේ ગેප් එක. එතකොට අපි ગેප් එක බලමු. හැබැයි ગેප් එක බලන්න එකම රාශියක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ නිකන් W වලින් වගේ. F එක හොයාගන්න තුන W වලින්. mu එක R එක හොයාගන්න තුන W වලින්. අන්න ඒ වගේ වැඩක් එහෙම කරගන්න. හරි? පොඩ්ඩයි දැන් දෙල් වෙන වැඩක්. හරිද? වැඩි කරගන්න ඕන. කරගත්තා නම් ඉතින් වැඩේ ගොඩ. පැහැදිලිද මම මේ කියන්නේ? කොහොමද මම කියන තේරෙන කට්ටිය ગેප් එක හොයලා ඒක කරගන්න පුළුවන් කියලා තේරෙන කට්ටිය ඉන්නවා දෝස්ත. ඒ කියන්නේ F එක mu ඒ කියන්නේ mu R එකෙන් F එක අඩු කරාට පස්සේ gap එක වඩා mu R දෙකෙන් F එක අඩු කරාට පස්සේ gap එක ලොකුද පොඩිද කියන කරුව මොකක්ද ඉස්සලා දිනුම් කරුණට යන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ විදිහට වැඩේ කරන්න. ඔන්න ඔයගොල්ලන්ට මම සඵල කතාවක් කිව්වා. දැන් ඉතින් උඹලා තියෙන්නේ මොන අවස්ථාවද කියලා බලාගන්න විතරයි. මම ওই බෝඩ් එක විදිහට වගු පොඩ්ඩක් උඩ තියන්න. මම හරි මොකක් හරි මේ මගේ අඩගි භවනීය නිර්මාණය මම පොඩ්ඩක් කොහොමද කියන්නම්. තියෙන කරලා අපි වැඩි කතා පල්ලෙත් දුන්නා. හරි. හරි. එහෙනම් මම වැඩේ කරන්න. කියන්නේ සඵල පද්ධතියේ සම්තුලිතතාව සලකා. මේ සාධාරණ x තුනක් නැගී ගිය බව කලින් කියන්නේ නේද? මේක තුන විභජනය කරනවා. ඔබ දන්නවා x කරන්නේ f එක සමානයි බිඳු. එහෙනම් f එක සමානයි f දෙක. මේ අවස්ථා තුනෙන් එකක් ඈ. ඔබ දන්නවා අර අවස්ථාව එන්න ඕනේ. එහෙම ආවොත් තමයි සීරීස් කරන බව කියන්න පුළුවන්. මොන අපි ලස්සන තියරි එකක් හදාගන්න. තියරි එකක් නෙවෙයි බං මේවා common sense. හරිද? මේවා තියරි නෙවෙයි. මේ ඝර්ෂණයේ තියරි කියලා එන්නේ ගන්න එපා. මේවා common sense. හරි? සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීමට ඉංග්‍රීසි කියන්නේ general knowledge කියලා common sense කියලා කිව්වේ common sense නැති එකෙන්ම තමයි ඒක කියන්නේ. හරිද? හරිද? මේ බලන්නකො. අහුම්කම් දෙන්නකො දැන් කේස් එක. දැන් උඹලා දන්නවා දෙපැත්තෙම දැන් mu එක ආරගෙන හොයන්න ඕනේ. දෙපැත්තේ mu සමානයි කියලා ඔබ දන්නවා. mu සමානයි. දෙපැත්තේ mu එකමයි. හරි? මම මේ වගුවේ මේ ටික මකන්න නේ. ලෝ ටික වැඩක් නැහැ නේ. ලෝ ටික ගන්න දිනම් පස්සේ මොකක් හරි මුලක් කරගන්න. හරි? හරි. එතකොට mu එකම නිසා මොන r එකට වඩා r2 උඩයි කියලා වෙන්න ගත්තා නම් හරි නේද? එතකොට ඉතින් mu වලින් වැඩි කරාට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලවත් සම්බන්ධතාවයක් තියෙනවනේ. පැහැදිලිද? හරි. නම් r එකයි r දෙක අතර සම්බන්ධතාවයක් ගන්න නම් ඔය හරි ලේසි. සමතුලිතතාවය සලකලා මට ඒ වටා ගුණ ගන්න පුළුවන් සමස්ත පද්ධතිය සමානයි බිඳුව කරා. සමස්ත පද්ධතියේ ඒ වටා ගුණ ගන්න. ඒ වටා. f දෙක සෙට් වෙන්නේ නැහැ. f එක සෙට් වෙන්නේ r සෙට් වෙන්නේ නැහැ. b සංධිය ඔයගොල්ලෝ විසන්ධි කරලා නෙමෙයි ගන්න හදන්නේ සංධි කරලා තියෙනවා. එතකොට අභ්‍යන්තර සංධි බල කැපිලා යනවා. සංධි බල කියන සංධි කරලා නඩු පාඩමේදී මම කරන්නම්. ඒක මෙතෙන්ට වැඩක් නැහැ. අපි හදමු. අදවල් වශයෙන් මෙතන එනවා ගමු මාන්ස්. හරි. සිම්පල් ලේ සිම්පල් ලේ සිම්පල් ලේ සිම්පල් ලේ. හරිද? එතකොට ආනතිය මොකක් හරි ආනතිය දීලා තිබ්බද? වෙදින ABC කොනේ 2θ තමයි. හරි. ABC කොනේ 2θ කියලා කියන සම්මිතිකතාවය ගන්නවා 1θ. හරි. එහෙනම් අදම බලන්න. මට කියන්න පුළුවන් R2 ගුණ කරනවා කවුද? ඉතින් 2a මෙයා θ මෙයා θ වෙනවා. එතකොට 2a sin θ ඒ වගේ දෙකක්. ඒ කියන්නේ 4a sin θ. හරි. අනිත් ඔක්කොම තියෙන වෙන පැත්තට W වලින් එයා ගුණ වෙනවා කාගෙන්ද 2a sin කියලා මෙතන ඉන්නවා a sin t 3a sin t ගුණ ගන්න බැරි නැති බම්බු ගාවල හරි මෙතන W ගුණ වෙනවා කාගෙන්ද a sin t මෙතන simple W වල පොඩි එකා ගුණ වෙනවා කාගෙන්ද x sin t එන simple W ගුණ වෙනවා x sin t simple W capital W හරියට අඳුර ගන්න ඈ ඒක සුළු කරගන්න එහෙම එපා මෙන්න නෑ හරි එතකොට මෙතන මට කියන්න පුළුවන් R2 සමානයි අර පැත්තට මෙතන 3AW AW 4AW හා පැත්තට එමු 4AW මෙතන ඉන්න පොඩි simple WX එකක් උයා පැත්තට ගියා පස්සේ ධන simple WX බෙදනවා 4යි අංක 1 ඔන්න අපි එවුවා R2 දැන් අපිට පුළුවන් මේ වගේ වැඩක්
මේ වගේ වැඩක් කරනවා මොනවද වැඩක් c වටා ගුණ ගන්න මම c වටා ගන්නවා දක්ෂිනාවර්ත ගුණ සමානයි බිඳුව කරනවා c වටා දක්ෂිනාවර්ත ගුණ ගන්නේ ජෝඩන r දෙක පිළිගන්න f දෙක පිළිගන්න f එක පිළිගන්න මෙයාගේ බල අභ්‍යන්තර වශයෙන් පිළිගන්න කවුද ඉන්නේ r එක ගුණ කරනවා අර වගේ ගුණ කරන්නේ කවුද 4a sin θ ඊට w ගුණ කිරීම 3a sin θ ඊට w ගුණ කිරීම a sin θ ऋण सिंपल w गुना किरीम सिंपल x sin θ එහෙම නෙවෙයි 4a sin θ ගේ x sin θ අඩු වෙනවා 4a sin θ ගේ අඩු වෙන්න ඕනේ x sin θ සමානයි බිඳුව හරි වැඩි හරි නේද එතකොට මොකක්ද වෙන්නේ මෙතන r එක සමානයි sin θ මට කොහේරි වැරදුනොත් තියෙන කියන්නේ නැහැ මට මේව වරදින ඔබ දන්නවනේ හරි එතකොට අර පැත්තේ කවුද මේ මේන් කැපිටල් එක මොකද ඉස්සු වෙන්නේ 4i aw ධන අද කවුද ඉන්නේ සිම්පල් w වතාවක් 4i ඍණ x එකක් ඉන්නවා කරන්නේ පල්ලෙහා බෙදෙනවා 4i එයාට අංක දෙක කියලා ගන්න next slide දැන් r එකට වඩා r දෙක විශාලයි කියලා පෙන්නන්න නම් මොකද මොනවාරි කරන්න නම් පෙන්නන්න ඕනේ r එක සහ r දෙක අතර අන්තරය ගන්න. ඒ ඊසි විදිහෙමනේ. මම මෙහෙම කරපන්කො. එක ඍණ දෙකේ. නැත්නම් දෙක ඍණ එකේ. දෙකේ කඩු කරමු. r එක ඍණ r දෙක. දෙන්නට පොදු හරයක් ඉන්නේ 4i කියලා. 4i කියලා පොදු හරයක් ඉන්නේ. 4aw 4aw කපලා යනවා. අදර w වතාවක් 4i ඍණ x w වතාවක් x ඉන්නවා. तो मटे ने सिंपल w बतावा 4i ऋण 2x උඩයට යන දෙකෙන් බෙදන්න පුළුවන් සිම්පල් w වතාවා 2i ඍණ x බෙදීම 2i කියලා එනවා මේකට මොකද කියන්න පුළුවන් ඔබ දන්නවා මෙයා විශාල බිඳුව ඇයි w විශාල බිඳුව a විශාල බිඳුව මක් නිසාද 2i විශාල x ට වඩා දෙවිනි 2i x වඩා විශාල. ඇයි? x කියලා කියන සාධාරණ දිග උඩටම නැග්ගොත් තමයි 2i එන්නේ. හරි? එහෙනම් මට කියන්න පුළුවන් r එකට වඩා r දෙක කුඩායි කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් mu r එක විශාලයි mu r දෙක වඩා. එහෙනම් මට කියන්න පුළුවන් මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය සාධාරණ අවස්ථාවල සීමාකාරී ඝර්ෂණ බලය මම කිව්වා වෙනස් වෙනවා කියලා. වෙනස් වෙනවා. මේ අභිලම්බ ප්‍රතික්‍රියාව x මත රඳා පවතින. මේ බලන්න අභිලම්බ ප්‍රතික්‍රියාව x මත රඳා පවතින. ඔබ එකක් බලන්නකො එකක් මරු අන්දකින් මේ බලන්න මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? x වැඩි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. මෙතන කොල්ලෝ අඩු වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. වා සංධිකරණ ධර්මයෙන් ඉගෙන ගත්තාම තේරෙන්නේ මේ අභ්‍යන්තර දැන්නේ මුළු සමස්ත පද්ධතිය දිහා බලලා මේ ඇයි මෙයා අඩු වෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතන්න ටිකක් අමාරුයි. හිතන්න පුළුවන් ගුරුණයම අරගෙන. එහෙම නෙවෙයි. මෙන්න මේ වානික බල විභේදනයෙන් හිතන්න අමාරුයි. මේක හිතෙන්නේ නැහැ බල විභේදනය. සමස්ත පද්ධතිය ගත්තොත් මේ මාර්ග කාර්යයක් උඩට ඉන්නවා පල්ලෙහාට ඉන්නවා www.com. හරි. නේද? එනවා www.rkarthika.com. ඔච්චරයි. එතකොට ඇයි මේ r අඩු වෙන්නේ කියලා කියන්න අමාරුයි. ඕගොල්ලන්ට මෙන්න මේ සංදේයෙන් ඇති කරන තල්ලුව ගැන කියෙන්නේ නැහැ. තල්ලුව අඩු වෙන නිසා මෙයා මේ අඩු වෙනවා කියලා එහෙම කියෙන්නේ නැහැ. හරි? ඕගොල්ලෝ ඔබ තේරෙයි. අපි පරිගාමින් අපි කතා කරමු. ඒක අවුලන්නේ ඒක ඕනේ නැහැ නේද? මෙතන x වැඩි වෙද්දී ඒ කියන්නේ අරු අර පැත්තේ වැඩි වෙද්දී මූ වැඩි වෙනවා. මූ දෙකේ දාලා වැඩි වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ වැඩි වුණා. සාධාරණ අවස්ථාවක ඒ කියන්නේ මූ අඩු වෙනවා මූ වැඩි වෙනවා. හැබැයි සාධාරණ අවස්ථාවක ලබන එක. ඒ කියන්නේ 2i ට වඩා ඒ කියන්නේ මෙතේ ඉඳන් මෙතෙන්ට යනකම් ඕනම තැනක්. ඒ කියන්නේ 2i විශාලයි x කියලා අපි ගත්තා. x ඔන්න ඔය ඇතුලේ ඕනම තැනකදී r එකට වඩා r දෙක අඩුයි. ඒ කියන්නේ r එක r දෙක වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බල වෙනස් වෙනවා. වෙනස් වුණාට අවුලක් නැහැ. පැහැදිලිද මම මේ කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බල වෙනස් වුණාට අවුලක් නැහැ. හැබැයි ඒවා එක තැනකදී එක ස්ථානකදී ඒවා කොටයක් ගාලා බැලුවොත් එහෙම මේ සීමාකාරී ඝර්ෂණ බලය මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි. ඒ වගේම ඔබ දන්නවා ඔය කියන ඕනෑම සාධාරණ අවස්ථාවකදීම f එක සමානයි f එක. එහෙනම් ඉස්සෙල්ලම ගිහිල්ලා ඔය ඝර්ෂණ බල වලින් සීමාකාරී ඝර්ෂණ බලය අල්ලන්නේ කවුද? c නේද? c නේද? හරි.
එහෙනම් ඔයාලා පල්ලෙන් අර වගේ කතාවක් කියවගේ තර්ක ලියන්න ඕනේ නැහැ. ඒ තර්කය ඔබේ හදවතේ තියාගන්න ඕනේ. ඔබ එතනින් එහාට තර්කය මෙන්න මෙහෙමයි ලියන්න ඕනේ. f එක සමානයි f2 හා mu r එක විශාලයි mu r දෙක බැවින් කතා දෙකම කියන්නේ. මේකත් කියන්න ඕනේ අරකට කියන්න. බැවින් පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙන්නේ c ලක්ෂයයි. පළමුව සීමාකාරී අවස්ථාවට එළඹෙන්නේ c ලක්ෂයයි. එබැවින් පළමුව ලිස්සන්නේ c ලක්ෂයයි. එබැවින් පළමුව ලිස්සන්නේ c ලක්ෂයයි. ඔයගොල්ලන් ගන්න දෙන්න.